තමයි එතකොට අපි කතා කරගෙන හිටියේ උපාය මාර්ග ගැන මේ ක්‍රියා මාර්ග ගැන අපි කතා කරා. අපි කතා කරා නීති රීති. අටවෙනි එක නීති රීති. නීති රීති. මොනවාද නීති රීති කියන්නේ කියලා. එතකොට අපි දන්නවා මේ හැමතැනම මේ ඉස්කෝලේ ගියත් නීති රීති තියෙනවා, ගෙදර නීති රීති තියෙනවා, මේ රටකට නීති රීති තියෙනවා. එතකොට කොහොමද අපි මේක පැහැදිලි කරන්නේ? එතකොට අපි දන්නවා යම් කටයුත්තක් කරද්දී නීති රීති තිබුණ නැත්නම් ඒ කටයුත්ත හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කටයුත්තක් ඉටු කිරීමේදී යම් කිසි කටයුත්තක් ඉටු කිරීමේදී කල යුතු දේ හා නොකල යුතු දේ නිශ්චිතව විස්තර කර දක්වන දර්ශනයක් තමයි අපි හඳුන්වන්නේ කල යුතු දේ හා නොකල යුතු දේ නිශ්චිතව විස්තර කොට නිශ්චිත ලෙස විස්තර කොට දක්වන විස්තර කොට දක්වන දර්ශනයක් අපි හඳුන්වනවා නීති රීති කියලා. එතකොට යම් කටයුත්තක් කිරීමේදී කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් නිශ්චිතව විස්තර කොට දක්වන දර්ශනයක් අපි හඳුන්වනවා නීති රීති කියලා. එතකොට පැහැදිලිව කළ යුතු දේවලුත් අපි දැනගන්න ඕනේ, නොකළ යුතු දේවලුත් දැනගන්න ඕනේ. නොකළ යුතු දේ කළොත් නීති කඩ කිරීමක්, මේකට දඬුවම් ලබන්න සිද්ධ වෙනවා. එතකොට නිශ්චිතව විස්තර කොට දක්වන්න ඕනේ කළ යුතු සහ නොකළ යුතු දේ ඒ කටයුත්තට අදාළව. එතකොට යම්කිසි කටයුත්තක් ඉටු කිරීමේදී කළ යුතු දේ හා නොකළ යුතු දේ නිශ්චිතව විස්තර කොට දක්වන දර්ශනයක් අපි හඳුන්වනවා නීති රීති කියලා. උදාහරණ විදියට දැන් මොකද දන්නවා ගුරුවරු පෙරවරු 7:30ට සේවයට වාර්තා කළ යුතු වීම. නැත්නම් පෙරවරු 8ට නේද සේවයට වාර්තා කළ යුතු වීම නීතියක්. එතකොට 7 පහුවෙලා එනවා නම් ඒක නොකළ යුතු දෙයක්. ඒ වගේම තව උදාහරණයක් ගත්තොත් නිවාඩු ලබා ගැනීමේදී දැන් හෙට නිවාඩු ගන්නවා නම් ව්‍යාපාරයක අද ඒ සඳහා ලිඛිත අනුමැතිය සාමාන්‍යයෙන් අරගෙන යන්න ඕනේ. දැන් අසනීපයක් වුණොත් කරන්න දෙයක් නැහැ. එකපාරට නිවාඩු දාන්න වෙනවා. නමුත් අසනීපයක් නොවිද අපි මගුල් ගේකට හරි වෙන දෙයකට යනවා නම් හෙට නම් තියෙන්නේ අද ලිඛිතව අවසරයක් ව්‍යාපාරයෙන් ගන්න ඕනේ. නැතුව නිවාඩු ගන්න බෑ සාමාන්‍යයෙන්. එතකොට නිවාඩු ලබා ගැනීමේදී පෙර දැනුම් දීමක් සිදු කර නිසි පිළිවෙලකට අනුව නිවාඩු ලබා ගැනීම ව්‍යාපාරික නීති විදියට අපිට පෙන්ලා දෙන්න පුළුවන්. ඒ උදාහරණ ඔය විදිහට ලියාගත්ත එක පිළියාගම නිර්වචනය යම්කිසි කටයුත්තක් ඉටු කිරීමේදී නීති රීති කියන්නේ මොනවද කියලා. යම්කිසි කටයුත්තක් ඉටු කිරීමේදී කළ යුතු දේ හා නොකළ යුතු දේ යම්කිසි කටයුත්තක් ඉටු කිරීමේදී කළ යුතු දේ හා නොකළ යුතු දේ කළ යුතු දේ හා නොකළ යුතු දේ
නිශ්චිතව විස්තර කොට දක්වන දර්ශනයක් නිශ්චිතව විස්තර කොට දක්වන දර්ශනයක් නීති රීති ලෙස හැඳින්වේ. නිශ්චිතව විස්තර කොට දක්වන දර්ශනයක් නීති රීති ලෙස හැඳින්වේ. නීති රීති ලෙස හැඳින්වේ. උදාහරණ පෙරවරු 7:30ට සේවයට වාර්තා කළ යුතු වීම. 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 එවැගේම තව උදාහරණයක් නිවාඩු ලබා ගැනීමේදී පෙර දැනුම් දීමක් සිදු කර නිසි පිළිවෙලකට අනුව නිවාඩු ලබා ගැනීම. 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 නීති රීති. ඊට පස්සේ අපි යනවා වැඩසටහන. 9 වැඩසටහන. වැඩසටහන් කියන්නේ මොනවද කියලා. මේ ඉස්කෝලේ විවිධ වැඩසටහන් තියෙනවා. මොනවද මේ වැඩසටහන් කියලා කියන්නේ? අපි කියනවා වැඩසටහන් කියලා කියන්නේ යම්කිසි කාර්යයක් සිදු කිරීමේදී ඊට අවශ්‍ය සම්පත් හා යම්කිසි කාර්යයක් සිදු කිරීමේදී ඊට අවශ්‍ය සම්පත් හා ඒවා යොදා ගන්නා ආකාරය පිළිබඳව කියන්නේ කටයුත්තක් කරන්න අවශ්‍ය සම්පත් මොනවාද? ඒවා යොදාගන්නේ කොහොමද කියලා. ඒවා යොදා ගන්න ආකාරය පිළිබඳව ප්‍රධාන හා උපකොටස් වලට බෙදා විස්තර කිරීමක් අපි හඳුන්වනවා වැඩසටහනක් කියලා. යම්කිසි කාර්යයක් සිදු කිරීමේදී ඒකට අවශ්‍ය වෙන සම්පත් මොනවාද? ඒවා ඒ සම්පත් යොදා ගන්න ආකාරය පිළිබඳව ප්‍රධාන හා උපකොටස් වලට බෙදා විස්තර කිරීමක් අපි හඳුන්වනවා. ඒ කියන්නේ ප්‍රධාන කටයුතු මොනවාද නේද? ඊට අමතරව තියෙන අතිරේක කටයුතු මොනවාද? ඒ සඳහා අවශ්‍ය සම්පත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව විස්තර කිරීමක් තමයි අපි හඳුන්වන්නේ වැඩසටහනක් කියලා. ඒතකොට යම්කිසි කාර්යයක් සිදු කිරීමේදී ඊට අවශ්‍ය සම්පත් හා ඒවා යොදා ගන්න ආකාරය පිළිබඳව ප්‍රධාන හා උපකොටස් වලට බෙදා විස්තර කිරීමක් අපි හඳුන්වනවා වැඩසටහනක් කියලා. දැන් ඔය ඉස්කෝලවල සමහරකට විවිධ වැඩසටහන් තියෙනවා. අපි හිතමු කෑම කියලා. දැන් ආරාධිත අමුත්තන්ට මේ ප්‍රධාන වශයෙන්ම අපි හොඳ කෑම ටිකක් දෙන්න ඕනේ. ඊට අමතරව නේද? ඒතර ප්‍රධාන හා උපකොටස් වලට කියන්නේ ගුරුවරුන්ට ඊට වඩා
නේද හොඳම කෑම එකක් නැතත් යම් ප්‍රමාණයක කෑම එකක් ගුරුවරුන්ටත් ලබා දෙනවා. ඒ විදිහට ප්‍රධාන හා උපකොටස් වලට බෙදලා ඒ සම්පත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමක් තමයි මේකෙන් පැහැදිලි කරන්න ප්‍රධාන වශයෙන්. එතකොට ලියාගමු යම්කිසි කාර්යයක් සිදු කිරීමේදී ඊට අවශ්‍ය සම්පත් හා යම්කිසි කාර්යයක් සිදු කිරීමේදී ඊට අවශ්‍ය සම්පත් හා ඒවා යොදා ගන්නා ආකාරය පිළිබඳව ප්‍රධාන හා උපකොටස් වලට බෙදා විස්තර කිරීමක් මින් අදහස් වේ. උපකොටස් වලට බෙදා විස්තර කිරීමක් මින් අදහස් වේ. විස්තර කිරීමක් මින් අදහස් වේ. අපිට උදාහරණයක් කියන්න පුළුවන් සේවකින් පුහුණු කරද්දී මාස 3ක නේවාසික පුහුණුවක් හා ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් වෙන් කර දීම. එතකොට මාස 3ක් පුහුණු කරන සේවකයෝ එතකොට කණ්ඩ බොණ්ඩ වේල් 3ක් ඕනේ. එතකොට ඒ පුහුණුව ලබා දෙන පුහුණුකරුවන්ට උපදේශකයින්ට ගෙවීම් කරන්න ඕනේ. මේ සඳහා අවශ්‍ය කරන මූල්‍ය සම්පත් වෙන් කරලා දෙන්න වෙනවා. ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ලියා ගන්න උදාහරණයක් සේවකයින් පුහුණු කිරීමේදී මාස 3ක නේවාසික පුහුණුවක් ලබා දීම හා මාස 3ක සේවකින් පුහුණු කිරීමේදී මාස 3ක නේවාසික පුහුණුවක් ලබා දීම හා ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් වෙන් කර දීම. ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් වෙන් කර දීම. ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් වෙන් කර දීම ඒ කටයුතු වලට. ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් වෙන් කර දීම. ප්‍රධාන වැඩ මොනවාද, උප වැඩ මොනවාද, කොච්චර සල්ලි වෙන් කරන්න ඕනද කියන එක ඒ වැඩසටහනදී සකස් කරනවා. මූල්‍ය පහසුකම් වෙන් කර දීම. අන්තිම එක 10 ව්‍යාපෘති. 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 ඔයගොල්ලොත් මම හිතන්නේ ව්‍යාපෘතියක් කරන්න ඕනේ. මම දන්නේ ඒක මේ පාර කරන්න පුළුවන් කමකුත් නැහැ ළමයින්ට. කණ්ඩායම ව්‍යාපෘතියක් කරන්න ඕනේ ළමයි. ඉස්සර නම් කේවල ව්‍යාපෘතියකුත් තිබ්බ කරන්න. එතකොට ව්‍යාපෘතියකදී ඔයගොල්ලෝ දන්නවා ගොඩක් වෙලාවට වෙන්නේ ගැටලුවක් සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කරන එක තමයි නිශ්චිත කාලරාමුවක් තුළ නේද ගැටලුවක් සඳහා විසඳුම් මොනවාද ඒ සඳහා තියෙන යෝජනා මොනවාද කියන එක නිශ්චිත කාලරාමුවක් තුළ ක්‍රියාත්මක කරන කටයුත්තක් තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපෘතියක් කියලා. එතකොට අපි කියනවා යම්කිසි විශේෂිත ප්‍රශ්නයක් ගැටලුවක් විසඳීම වෙනුවෙන් සකස් කරන ලද
යම් කිසි විශේෂිත ප්‍රශ්නයක් ගැටලුවක් විසඳීම වෙනුවෙන් Euro number. ළමයි පොඩි ප්‍රශ්නයක් වුණා මොකද්ද කියලා දන්නේ නැහැ. ඇහෙනව නේද? ඔව් සර්. හරි. මොකද්ද කියලා හිතා ගන්න බැරි වුණා. වීඩියෝ එකට මොනවද දන්නෙත් නැහැ. කමක් නැහැ මොකද කරගෙන යන්න. එතකොට යම්කිසි විශේෂිත ප්‍රශ්නයක් ගැටලුවක් විසඳීම වෙනුවෙන් සකස් කරන ලද ඒ වගේම අපි කියනවා විශේෂිත ඒකීය විසඳුමක් වෙනුවෙන් සකස් කරන ලද ඒ කියන්නේ යම්කිසි නිශ්චිත ඒකීය ගැටලුවක් විසඳන්න තමයි මේකෙදී අපි උත්සාහ කරන්නේ. ඒකයි මේ කියන්නේ යම්කිසි විශේෂිත ප්‍රශ්නයක් ගැටලුවක් විසඳීම වෙනුවෙන් සකස් කරන ලද විශේෂිත ඒකීය විසඳුමක් වෙනුවෙන් සකස් කරන ලද නිශ්චිත ආරම්භයක් හා අවසානයක් දැක්වෙන කාර්යයක් අපි හඳුන්වනවා ව්‍යාපෘතියක් කියලා. ඒක හරියට කියන්න ඕනේ යම්කිසි විශේෂිත ප්‍රශ්නයක් ගැටලුවක් විසඳීම වෙනුවෙන් සකස් කරන ලද විශේෂිත ඒකීය විසඳුමක් වෙනුවෙන් සකස් කරන ලද නිශ්චිත ආරම්භයක් හා අවසානයක් දැක්වෙන කාර්යයක් ඒක නිශ්චිත ආරම්භක සහ අවසාන ආරම්භ කරන සහ අවසාන කරන කාලයක් තියෙනවා. ඒ කාලය තුල අදාළ ගැටලුවට විසඳුම් ඉදිරිපත් කිරීම සහ යෝජනා ඉදිරිපත් කිරීම මේක යටතේ සිද්ධ වෙනවා. එතකොට යම්කිසි විශේෂිත ප්‍රශ්නයක් ගැටලුවක් විසඳීම වෙනුවෙන් සකස් කරන ලද විශේෂිත ඒකීය විසඳුමක් වෙනුවෙන් සකස් කරන ලද නිශ්චිත ආරම්භයක් හා අවසානයක් දක්වන කාර්යයක් අපි හඳුන්වනවා ව්‍යාපෘතියක් කියලා ලියා ගන්න. යම්කිසි විශේෂිත ප්‍රශ්නයක් ගැටලුවක් විසඳීම වෙනුවෙන් සකස් කරන ලද යම්කිසි විශේෂිත ප්‍රශ්නයක් ගැටලුවක් විසඳීම වෙනුවෙන් සකස් කරන ලද යම්කිසි විශේෂිත ප්‍රශ්නයක් ගැටලුවක් විසඳීම වෙනුවෙන් සකස් කරන ලද විශේෂිත ප්‍රශ්නයක් ගැටලුවක් විසඳීම වෙනුවෙන් සකස් කරන ලද විශේෂිත ඒකීය විසඳුමක් 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 වෙනුවෙන් සකස් කරන ලද නිශ්චිත ආරම්භයක් හා අවසානයක් දැක්වෙන කාර්යයක් නිශ්චිත ආරම්භයක් හා අවසානයක් දැක්වෙන කාර්යයක් නිශ්චිත ආරම්භයක් හා අවසානයක් දැක්වෙන කාර්යයක් ව්‍යාපෘතියක් ලෙස හැඳින්වේ. ව්‍යාපෘතියක් ලෙස හැඳින්වේ. ව්‍යාපෘතියක් ලෙස හැඳින්වේ.
උදාහරණ අපිට මෙහෙම උදාහරණයක් කියන්න පුළුවන්. උදාහරණ ව්‍යාපාරයේ ගිණුම් ලිපිකරුවන් සඳහා ව්‍යාපාරයේ ගිණුම් ලිපිකරුවන් සඳහා නව ගිණුම් මෘදුකාංගයක් හඳුන්වා දීම සඳහා සකස් කරන ලද සති දෙකක පුහුණු ව්‍යාපෘතියක් හොඳයි. එතකොට අපි ප්‍රධාන කාරණා 10ක් කතා කරා. පුළුල්ම සංකල්ප ඉඳලා නේද? පටු සංකල්පය දක්වා දැක්ම, මෙහෙවර, පරමාර්ථ, පරමුණු, ප්‍රතිපත්ති, උපාය මාර්ග, ක්‍රියා මාර්ග, නීති රීති, වැඩසටහන්, ව්‍යාපෘති. විධිමත් සැලසුම් කරණයක් කරද්දී සැලැස්මක අන්තර්ගත විය යුතු ප්‍රධාන කරුණු 10ම අපි උදාහරණත් එක්කලම සාකච්ඡා කරලා ඉවර කරා. ඊට පස්සේ අපි අවධානය යොමු කරමු අපේ ඊළඟ ප්‍රශ්නෙට. මෙන්න මේක මෙන්න මේ ප්‍රශ්නේ සැලසුම් කරන මූලධර්ම. සැලසුම් කරන මූලධර්ම එහෙම නැත්නම්
සැලසුම් සකස් කිරීමේදී අනුගමනය කළ යුතු සැලසුම් සකස් කිරීමේදී අනුගමනය කළ යුතු කීපයක් වේ. සැලසුම් කරන මූලධර්ම නැත්නම් සැලසුම් සකස් කිරීමේදී අනුගමනය කළ යුතු මූලධර්ම කීපයක් වේ. එතකොට සැලසුම් කරණය කරන කෙනෙක් ප්‍රධාන වශයෙන් දැනගත යුතු මූලධර්ම කීපයක්ම තියෙනවා. හරියට රක්ෂණ මූලධර්ම වගේ. එතකොට රක්ෂණ ශාස්ත්‍රයේ කටයුතු කරන කට්ටිය මේ රක්ෂණ මූලධර්ම පිළිබඳව අවබෝධයක් තියනවා වගේ තමයි සැලසුම් කරන කටයුතු කරන කට්ටියට සැලසුම් කරන මූලධර්ම නැත්නම් නීති පිළිබඳ ප්‍රධාන වශයෙන් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒත් අපි බලමු සැලසුම් කරණයක් කරද්දී දැනගත යුතු මූලධර්ම මොනවාද කියලා. හරියට අර ජාමිතය කරද්දී නේද ක්‍රමයන් පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ වගේ තමයි සැලසුම් කරණය කරද්දී සැලසුම් කරන මූලධර්ම පිළිබඳවත් අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ප්‍රධානම පළවෙනිම සැලසුම් කරන මූලධර්මය ඔයගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා අපි පටන් ගත්තෙත් ඒක කියලාමයි. ප්‍රධානම සැලසුම් කරන මූලධර්මය තමයි සැලසුම් කරණය කරද්දී දැනගන්න ඕන දේ තමයි නිශ්චිත වෙන්න ඕනේ ව්‍යාපාරයේ පරමාර්ථ සහ අරමුණු. නිශ්චිත අරමුණු හා පරමාර්ථ මත පදනම් වීම. නිශ්චිත වෙන්න ඕනේ අරමුණු හා පරමාර්ථ. නිශ්චිත අරමුණු හා පරමාර්ථ නැතුව අපිට සැලසුම් කරණය කරන්න බෑ. පළවෙනියටම කරන්න ඕනේ නිශ්චය කරගන්න ඕනේ පැහැදිලිව ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ මොනවාද කියලා. එතකොට නිශ්චිත අරමුණු හා පරමාර්ථ මත පදනම් වීම තමයි පළවෙනියටම සැලසුම් කරන කෙනෙක් දැනගන්න ඕන දේ නේද? අරමුණු ඊටාම පැහැදිලිව පරමාර්ථ පැහැදිලිව අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. නිශ්චය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. නිශ්චිත අරමුණු හා පරමාර්ථ මත පදනම් වීම. ඒ වගේම දෙවෙනි එක තමයි මේවා දැන් අපි හිතනවා සැලැස්මක් හැදුවට පස්සේ ඒක ස්ථීර වෙන්න ඕනේ කියලා. ඒක වෙනස් වෙන්න බෑ කියලා. එහෙම නැහැ. මේ පරිසරය වෙනස් වෙනකොට අපිට නේද ඊට ගැලපෙන විදියට සැලසුම වෙනස් කරගන්න වෙනවා. ඒක නිසා නම්‍යශීලී වෙන්න ඕනේ සැලැස්මක් අවශ්‍ය විදියට නේද වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. නම්‍යශීලී වීම. අවශ්‍ය වෙනස්කම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි නිශ්චිත කාල සීමාවක් තියෙන්න ඕනේ. මම අර පටන් ගන්නකොටම කිව්වා අලුත් නිර්වචනයේ එහෙම එකක් පැහැදිලිව කියවෙන්නේ නැහැ නේද? දැන් අලුත් අපි සැලසුම් කරන්නේ මම කියන නිර්වචනය කරන්නේ ආයතනයක පරමාර්ථ ස්ථාපිත කිරීමත් ඒවා ළඟා කර ගැනීමට යෝග්‍ය කටයුතු සකස් කිරීමත් නේ අපි කිව්වේ සැලසුම් කරණය කියන්නේ. ඊට පස්සේ මම පැහැදිලි කරා මතක ඇති අපි 2018 වෙනකම් පාවිච්චි කරපු නිර්වචනය. යම් නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයක් තුළදී. එතකොට නිශ්චිත කාල සීමාවක් තිබීම. නිශ්චිත කාල සීමාවක් තිබීම. අවුරුද්දක් දෙකක්ද පහක්ද නේද? නිශ්චිතව කාල සීමාව දක්වන්න පුළුවන් වෙන්න ඕනේ සැලසුම් කරන්නේදී. අපේ පරමාර්ථ ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙන නිශ්චිත කාල සීමාවක් තිබීම. ඒ වගේම හතර යථාර්ථවාදී වෙන්න කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. අපි කියනවා
ප්‍රායෝගික වීම. ප්‍රායෝගික වීම. ඒක කරන්න පුළුවන් විදි එකක් වෙන්න ඕනේ. අතිශෝක්තියක් වෙන්න බෑ. ප්‍රායෝගික වීම. ඒ වගේම සරල වීම. සරල වීම කියලා කියන්නේ සෑම මට්ටමකම සේවකයින්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. සෑම මට්ටමකම සේවකයින්ට තේරුම් ගත හැකි වීම. සරල වීම කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම ලිව්වත් ගැටලුවක් නැහැ. සෑම මට්ටමකම සේවකයින්ට තේරුම් ගත හැකිවීම කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. දෙකම එකයි. සරල වීම කියලා ලිව්වත් එකයි. සෑම මට්ටමකම සේවකයන්ට තේරුම් ගත හැකිවීම කියලා ලිව්වත් එකයි. 5. ඒ වගේම 6 ප්‍රමුඛත්වය. මේක මම පටන් ගන්නකොටම පැහැදිලි කරා. ප්‍රමුඛත්වය කියලා කියන්නේ සෙසු කළමනාකරන කාර්යයන්ට පෙර සකස් කළ යුතු වීම. ඒ කියන්නේ සැලසුම්කරණයට අනුව තමයි සෙසු කළමනාකරන කාර්යයන් සකස් කරන්න වෙන්නේ. ඒ කියන්නේ සැලසුමේ තියෙන අරමුණ සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන විදිහට තමයි සංවිධානකරණය, මෙහෙයවීම සහ පාලනය අපි සකස් කළ යුත්තේ. ඒ නිසා ප්‍රමුඛත්වය කියන්නේ සෙසු කළමනාකරන කාර්යයන්ට සංවිධානකරණය, මෙහෙයවීම පාලනයට පෙර තමයි සැලැස්මට අනුව තමයි ඉතුරු කාර්යයන් අපි පෙළගස්සන්නේ. අපි කිව්වා කළමනාකරණයේ ප්‍රමුඛ නැත්නම් ප්‍රධානම කාර්ය සැලසුම්කරණය, සෙසු කළමනාකරන කාර්යයන්ට මඟ පෙන්වීම සහ සම්බන්ධීකරණය කරන්නේ සැලසුම්කරණය මගින්. නිසා ප්‍රමුඛ කාර්යය වෙන්නේ සැලසුම්කරණය. ඒතකොට ප්‍රමුඛත්වය කියන්නේ සෙසු කළමනාකරන කාර්යයන්ට පෙර සෙසු කළමනාකරන කාර්යයන්ට පෙර සකස් කළ යුතු වීම කියන එකයි. සෙසු කළමනාකරන කාර්යයන්ට පෙර සකස් කළ යුතු වීම, ඒ කියන්නේ සැලසුම්කරණයට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. ඉස්සෙල්ලා ඒකයි හදන්න ඕනේ. ඒ වගේම 7 කාර්යක්ෂමතාවය. එතකොට කාර්යක්ෂමතාවයේදී අපි බලන්නේ ඔයගොල්ලන්ට මතක ඇති අර අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් ළඟා කරගන්න. එතකොට අවම සම්පත් ප්‍රමාණයකින් කියලා කියන්නේ අවම පිරිවැයක් යටතේ උපරිම නිමවුමක් ලබා ගන්න. පිරිවැය අඩු කරලා වැඩි ඵලයක් ලබා ගන්න තමයි කාර්යක්ෂමතාවයේදී අවධානය යොමු කරන්නේ. එතකොට කාර්යක්ෂමතාවය කියලා මේකෙදී අපි පැහැදිලි කරන්නේ සැලැස්ම සකස් කරන්න දරන පිරිවැයට වඩා වැඩි ප්‍රතිලාභයක් ඒකෙන් අපිට ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ විශාල වියදමක් දරලා ප්ලෑන් කරනවා. නමුත් ලැබෙන ප්‍රතිඵලය ඉතා සොච්චමක් නම් නේද? ප්ලෑන් කරලා වැඩක් නැහැ. එතකොට සැලසුම්කරණය සඳහා දරූ පිරිවැයට සාපේක්ෂව ලැබෙන ප්‍රතිඵලය වැඩි වෙන්න ඕන කියන එක තමයි මේකෙන් කියන්නේ. පිරිවැයට සාපේක්ෂව ඒ කියන්නේ සැලසුම්කරණය සඳහා